හරි අනිත් අය ජොයින් වෙනකන් අපි පටන් ගමු. මේ සමහරට ශිවන්ත දකින්න නැති දැන් ලෝකයේ ධනවත්ම පුද්ගලයා කවුද? පැතක චේන්ජ් වුණා නේද සර්? ඔව්. කාගෙන් කාටද මාරුනේ? හරියටම ෂුවර් නැහැ. හිටියේ කවුද? බිල් ගේට්ස් හිටියනේ. ඔව් ඒක ඊට පස්සේ මේ මාරුනා Amazon එකේ කවුද ලොක්කා? ජැක් මානේ. ජැක් මා නෑ ජැක් මා අලිනේ. අලිනේ. ඔව් Amazon මතකද ඒකේ නම? ජෙෆ් බෙසෝස්. ජෙෆ් බෙසෝස්. හරි. ඒතකොට ජෙෆ් බෙසෝස්ගේ ඉඳලා ඒක මාරුනා කාටද? අයිඩියා එකක් නෑ සර්. ඊලොන් මස්ක්. ඊලොන් මස්ක්ගේ මොකක්ද කම්පැනි? ඔන්ලයින් ස්ටෝර් එකක් වෙන්නද අර වගේම? නෑ. ටෙස්ලා. ටෙස්ලා. ඔව්. අද ඉතින් අපි දෙන්න විතරයි. හැම ප්‍රශ්නෙම මගෙන් තමයි අහන්නේ. ඒක තමයි. ඔව්. ටෙස්ලා. ඒතර මෙයාගේ කලින් කම්පැනි එක මොනවද තිබිච්ච කම්පැනිස්? මට ප්‍රශ්නේ තේරුන්නේ නැහැ සර්. PayPal. මට ප්‍රශ්නේ තේරුන්නේ නැහැ සර්. ඔව් ටෙස්ලා වලට කලින් ඊලොන් මස්ක් තිබිච්ච කම්පැනිස් මොනවද? PayPal කියන නිර්මාණය. PayPal. ඒකට දැන් ටෙස්ලා වලට අමතරව තියෙන කම්පැනිස් මොනවද? SpaceX කියලා කම්පැනියක් තියෙනවා. SpaceX. හරි. ඒකේ ඔබ්ජෙක්ටිව් එක මේ බලාපොරොත්තු වෙන මිනිස්සුන්ව අඟහරු වලට ගෙනියන්න. අඟහරු වලට. අඟහරු ග්‍රහයට. ඒක තමයි යාගේ ඔබ්ජෙක්ටිව් එක. අඟහරු ග්‍රහයට ගෙනියලා එහි ජනාවාසයක් ඇති කරන්න. තමයි ඊලොන් මස්ක්ගේ ඔබ්ජෙක්ටිව් එක. දැන් ඒකට අවශ්‍ය ටිකට්ස් උත් විකුණනවා. මොනනම් ටිකට් එකක් ගන්න පුළුවන්. ඉතින් ලෝකයේ ධනවත්ම මිනිස්සු. මම හිතනවා මේ උදාහරණේ කලින්වත් කිව්වා. අර ටෙස්ලා කාර් එකක් ගත්තනම් හරි නෑ කමනේ අපි ඒ කතාව දැනට වෙනස් කරමුකෝ මේ තොර ලෝකයේ ධනවත්ම පුද්ගලයෝ එකිනෙකාට වෙනස් වෙනවා නේ ඔක බිල් ගේට්ස් හිටියා කිව්වා වගේ ඔව් ඊට පස්සේ ජෙෆ් බෙසෝස් ආව amazon.com එකේ ජෙෆ් බෙසෝස් දැන් ඊලොන් මස්ක් ඉන්න සමහර වෙලාවට ඒක වෙබ්සයිට් හැටේ එකේ වොරන් බෆට් යන ඉතින් මේ පුද්ගලයෝ කීප දෙනෙක් අතර ඔක බෙදෙනවා මේගොල්ලෝ අතර තියෙන ලොකුම වැඩිම දේ තමයි මේ ඒගොල්ලෝ හිතන විදිය තමයි වෙනස් හැමෝම හිතන විදිහට නෙමෙයි නේද
ඉතින් කියවන්න මේගොල්ලෝ ගැන ආටිකල්ස් හරි රයිට් එතකොට ගිය සතියේ අපි කරපු දේවල් ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද මට ගිය සතියේ ජොයින් වෙන්න බැරි වුණා මම ඒක අහන ගමන් ඉන්නේ උදාමට ඒක රයිට් ගොඩක් විට ඔයගලන්ට ලබන සතියේ ක්ලාසස් තියෙන එකක් නෑ next week classes නැති වෙයි ඒ කියන්නේ මම හිතන්නේ නිවේදනයක් ඔයගලන්ට මේ IBSL එකෙන් කියයි එතකොට දැන් එක්සෑම්ස් කොහොම හරි කරනව නේද එක්සෑම්ස් කොහොම හරි තියෙයි නේද exams ඔව් කියන්නේ ජනවාරි මාස එක්සෑම් එකද ඔව් ෆෙබ්‍රුවරි වල එක්සෑම් එකක් මේවා කරලා තිබුණේ ඒක ජනවාරි 30 පෙර පටන් ගන්නවනේ එක්සෑම් පටන් ගන්න ඔව් 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 ලෑස්තිද ඉතින් එක්සෑම්ස් පාඩම් කරගෙන යනවා මේ අර බැඳුම් කරවලස පොඩ්ඩක් ආයි චුට්ටක් බලාගන්න ඕනේ ඒක සර ලාස්ට් වීක් එකට කලින් එකේදී පොඩ්ඩක් කළ අපි මේ අර නිකන් අර ටච් කරා විතරනේ අපි මේ ප්‍රසන්ට් වැලියු එක හොයලා එහෙම කරේ නැහැ නේද ඔව් ඒක ලාස්ට් වීක් එකේ කරාද නෑ ලාස්ට් එක කරෙත් නෑ ලාස්ට් වීක් කරේ නැහැ ඔව් දැන් ඔයගලන්ගේ පේපර් එකට මේ කැල්කියුලේෂන්ස් එනවද මම කැල්කියුලේෂන් එකක් මම දැක්ක එක පේපර් එකක තියෙනවා ප්‍රසන්ට් වැලියු එක කියන්නේ දැන් අර ප්‍රයිස් එක හොයන්න ප්‍රසන්ට් වැලියු එක ගන්න ඕනනේ ඔව් මිල කියන එකට ආවට ඒක ගැන මේ යම් පැහැදිලි කිරීමක් ඕනේද නෑ අර ඊළඟ සැරේ අරක කරනකොට මම ඔන්න දැනට වට එක්ස්ප්ලেইন කරන්නම් මොකද දෙන්න ඉන්නේ මොකද පන්ති කොඩාගමගේ බන්ති තැහෙනවද අපි ඔව් තැහෙනවා ආරයිට් ඔටත් මේ ප්‍රසන්ට් වැලියු ගැන පොඩි පැහැදිලි කිරීමක් මම කරන්නද ඉක්මනට හා සර් ඒක ප්‍රයෝජනවත් වෙයි නේ විභාගෙත් ළඟ ඉඳලා ඒක කරන්නද හරි රයිට් ඔය දෙන්න මේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කරලා තියෙනවද ඔව් ඒකේ කැල්කියුලේෂන් එකත් මතක ඇති නේ ඔව් මතකයි මතකයි නේද ඉතින් ආයි කරන්න දෙයක් නැහැ නේ නෑ ඒකයි මේකයි වෙනස් වෙනස් නෙවෙයි දැන් අර මේකේ අර අපි හිතමු දැන් අර්ධ වාර්ෂිකව ගෙවනකොට අපි මාස 6න් 6ට ඔක තෙල් කරන්න එපා අරකමද කියන එක පොඩ්ඩක් හරි කරමු අපි ගමු අවුරුදු දෙකේ බැඳුම් කරේ කියලා ගමු. හරි. මේක වාර්ෂික කූපන් එක. හරි. කියමු කූපන් අනුපාතය 10%. right yield එක 12%. මුණතගේ 100යි. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ මිල කීයද? මේ බැලුම් කරේ මිල කීයද? පේන්නේ නැහැ නේ. මේකේ මිල කීයද වැටෙන්නේ? සීරෝඩ අඩු ගන්න. සීරෝඩ අඩු ගන්න. හරියට හරි. හේතුව yield එක වැඩි කූපන් එකට වඩා නේ. ඒත් මොනක් අගයට වඩා අඩුයි ඒකේ මිල. හරි. අපිට මේක cash flows වලත් පළවෙනි අවුරුද්දේ 10යි දෙවෙනි අවුරුද්දේ 110ක් වෙනවා. හරි. ඔව්.
මේක හරියට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. ඔව්. හරි. right. මගේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ඩියුරේෂන් එක කීයද? මේ බොන්ඩ් එකේ. ඩියුරේෂන්. අවුරුදු දෙකක්. නෑ. මැචුරිටි එක අවුරුදු දෙකයි. ඩියුරේෂන් එක මොකක්ද කීයද? ඩියුරේෂන් එකට සිංහලෙන් කියන වචනේ නම් මන් දන්නේ නැහැ. මේ එන්න මේ වගේ ඉක්වේෂන් එකක් ඔයගොල්ලෝ දැකලා තියෙනවද? මේක දැකලා තියෙනවද? සිග්මා ඔව්. දැකලා තියෙනවා. මතක නැහැ. ඔව් මොකද දෙක තියෙනවා. සිග්මා ඩියුරේෂන් කියන එකට වචනේ මොකක්ද සිංහලෙන්? මතක නැහැ කවන්නේ. මේකේ ඩියුරේෂන් එකත් කොහෙමද? මෙහෙම. ඔව්. හරි. ඒ 75 නේ. Erosion මේකයි. හරි. erosion මේකයි. හරිද? දැන් මේක ඉතාමත් සරලයිනේ. අපි සාමාන්‍ය දෙකේ පන්ති එක්කෙනකින් අහුවත් මේක කියන්න පුළුවන්. හැබැයි මේක කොහොමද අර්ථ දක්වන්නේ?
මේ ඩියුරේෂන් එක අර්ථ දක්වන්නේ කොහොමද? මතකද? ඩියුරේෂන් කියලා කියන්නේ ප්‍රයිස් එකේ වෙනස. කියන්නේ එක yield එක 1% වෙනස් වුණා. මේ yield එක 1% වෙනස් වුණා. ඒ කියන්නේ 12 13 වුණා. නැත්නම් 11 වුණා. ප්‍රයිස් එක එන මේක කොච්චර වෙනස් වෙයිද කියන එක තමයි ඩියුරේෂන් එකෙන් බලන්නේ. හරි 1% change in yield වලට තියෙන price change එක. දැන් මේ පිළිතුරේ විදිහට yield එක 1% වෙනස් වුණා. 100ක් වෙනස් වුණා. price එකයි දේශනා එක. price එක 100ට okay හරි 9ක් වෙනස්. හරි ඒක තමයි ඩියුරේෂන් එකේ අදහස. හරි දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් මේක මොකද වාර්ෂික කූපන් නේ හම්බෙන්නේ ඇනුවල් කූපන් එකනේ. හරි මේක අර්ධ වාර්ෂික කූපන් වුණොත් මොකද වෙන්නේ? ප්‍රයිස් එකට මොකක්ද තියෙන බලපෑම? ඩියුරේෂන් එකට මොකක්ද තියෙන බලපෑම? හදලා බලන්න පුළුවන්ද දැන්? कैलकुलेशन है दादा බලන්න පුළුවන්. යා හදන්න ඉස්සෙල්ලා මොකද හිතන්නේ? NPV එක චූට්ටක් කොයිට වඩා වැඩි වෙයි. මොකද? NPV එක චූට්ටක් කොයිට වඩා වැඩි වෙයි. ඔව්. අරක පොඩ්ඩක් අඩු වෙයි. හරියට හරි. very good. right මොකද මෙතන එතනනේ මේ 0.5යි 0.5 වෙනවා. ඒත් එක්කම කූපන් ටිකක් වෙනස් වෙනවා. මෙතන අර්ධවාර්ෂික හම්බෙන්නේ 5යි. හරි.
ඉතින් කලින් තිබ්බේ කීයද? 96යි 621 නේ. ඔව්. කලින් තිබ්බේ 96යි 621 දැන් 96යි 634. right. එහෙනම් මේකේ net present value එක පොඩ්ඩක් වැඩි වුණා. මිල price එක පොඩ්ඩක් වැඩි වෙලා. හේතුව අර්ධ වාර්ෂිකව හම්බ වෙනවනේ එතකොට අර්ධ වාර්ෂික කූපන් එක ඒකත් ආයි ඉන්වෙස්ට් වෙනවා 12 ගානේ. 12 ගානේ. හරි. තේරුණා? annual 96යි 621යි සෙමිනර් දුනාම 96යි 634යි. හරි. ඒකේ ඩියුරේෂන් එක අඩු වෙනවා. හරි. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? වාර්ෂික කූපන අනුපාතයට වඩා අර්ධ වාර්ෂික නම් වාර්ෂිකෙන් ඩියුරේෂන් එක අඩුයි. මේක වාසිදායක වෙන්නේ මොන අවස්ථාවේද? يعني පොලි අනුපාත උඩට යනකොට පල්ලෙහාට එනකොට. මේකේ තේරුම
පොලි අනුපාතය 101කින් වෙනස් වෙනකොට මේක 101.87කින් වෙනස් වෙනවා. කලින් එක 101.91කින් වෙනස් වුණා. පහලට එනකොට තමයි වාසි වෙන්නේ. පහළ වෙනකොට වාසි. මොකද නෑ පහළ වෙනකොට වාසි. කියන්නේ පොලි අනුපාත පහළට එද්දී වාසි නෑ. ඒක අනිත් පැත්ත. මොකද පොලි අනුපාත පහළට එද්දී බොන්ඩ් එකේ ප්‍රයිස් එක වැඩි වෙනවානේ. හරි? ඒක මේක ගන්න 101.87යි. හැබැයි අනිත් එක වාර්ෂික ගත්තා 1.91ක් වැඩි වෙනවා. පොඩි ගාණක් වැඩි වෙනවා. මේකට වඩා. ඔව්. නේද? එතකොට පොලි අනුපාත අඩු වෙද්දී මේක අවාසි. හැබැයි පොලි අනුපාත වැඩි වෙනවා නම් මේක වාසි. මොකද එතකොට ඇති වෙන ලොස් එක අඩුයි. අර තරම්ම ලොස් වෙන්නේ නැහැ. නේද? ඒක නිසා පොලි අනුපාත යන දිශාව මත ඒ කියන්නේ පොලි අනුපාත වැඩි වෙනවා නම් පුළුවන් තරම් මේ ඩියුරේෂන් එක මොනවද කරන්න ඕන? අඩු කරන්නද වැඩි කරන්නද? පොලි අනුපාතය උඩට යනවා නම් ඩියුරේෂන් එක පුළුවන් තරම් අඩු කරන්න. අඩු කරන්න. පොලි අනුපාත උඩට යනවා මේ පල්ලෙහාට එනවා නම් පුළුවන් තරම් ඩියුරේෂන් එක වැඩි කරන්න. වැඩි කරන්න. ඒකෙන්ද දැන් හැමතිස්සෙම මාකට් එකේ තියෙන පොලි අනුපාත වෙනස් වීම මත ඔයගලගේ පෝර්ට්ෆෝලියෝ එකේ ඩියුරේෂන් එක ඇඩ්ජස්ට් කරගන්න. එහෙනම් ඔව්. හරි. ඒකයි සර් දැන් අර ඵලදා වක්‍රයේ හැමදාම MCQ එකක් ඇවිල්ලා තියෙනවා. ඵලදා කියන්නේ yield එක නේ? ඔව් ඵලදා වක්‍රය ගැන yield curve එක. ඕකේ. ඔව් yield curve එක ගැන ඇවිල්ලා තියෙනවා. දැන් ඒකෙදි නිතරම අහනවා අර අපිට ඒක කියන්න පුළුවන්ද සර් දැන් පොලි අනුපාත කොහොමද වෙනස් වෙන්නේ අර බෑවුම් වෙන විදිහට අර ඕක ඉහළට බෑවුම් වෙනවද පහළට බෑවුම් වෙනවද කියලා තියෙනවනේ ආයි කියන්නේ පොලි අනුපාත මට හොන්නේ හරියට දැන් yield curve එක ඔව් කියන්නේ අපේක්ෂිත පොලි අනුපාතය කියන්නේ ඉදිරියේදී පොලි අනුපාත අඩු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මොන වගේ curve එකක් දෙන්නේ අර එහෙමනේ මේක අහලා තියෙන්නේ ඔව් පොඩ්ඩක් ඒක චුට්ටක් ඒක එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද සර් හරි හරි නේද මේක ගැන මොකද ප්‍රශ්න තියෙනවද නෑ මේක පැහැදිලිද මට නම් ගැටලුවක් නැහැ හරි බන්තේ ප්‍රශ්න තියෙනවද මේක අපි පොලි අනුපාත හරි ඒක කරගෙන දැන් එන්නම මේ පාර විභාග කරනවද කරන්න දාලා තියෙනවා දැන් දාලා තියෙන්නේ බන්තේ දාලා තියෙනවද ඔව් දාලා තියෙනවා අද එන්නම කරනවා කවදාද විභාගෙ තියෙන්නේ පෙබරවාරි 6 මහත හරි වගේ ප්‍රශ්න තියෙන්නේ yield curve එක අර upward sloping න එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කෙටි කාලීන පොලි අනුපාතය දීර්ඝ කාලීනකට වඩා අඩුයි right ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ දැන් ඉස්සරහට යන්න යන්න පොලි අනුපාත කොට වැඩි වෙනවා හරි මේකෙන් අදහස් වෙන්නේ නැහැ අවුරුද්දකට පස්සේ පොලි අනුපාතය මෙතෙක් එනවා කියලා. නමුත් යම් මට්ටමකට වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද දැන් මේ අවස්ථාවේදී හැමෝම බලන්නේ පොලි අනුපාත වැඩි වෙන නිසා කෙටි කාලවලට ආයෝජනය කරන්න. ආයෝජකයන් බලන්නේ කෙටි කාලයකට ආයෝජනය කරන්න. ඒ වගේම දැන් ණය ගන්නයි බලන්නේ දීර්ඝ කාලිනව ණය ගන්න. දීර්ඝ කාලීන ණය ගන්න කෙටි කාලීන ආයෝජන කරන්න. ඉතින් දැන් ආයෝජනය කරන කට්ටියගේ ඉතින් තමයි මේකට සප්ලයි එකේ. නේ?
සප්ලයි වෙන්නේ ආයෝජනය කරන කට්ටිය ඉන්නේ. සප්ලයි එක වැඩි මේ හැදී. රයිට්. කෙටි කාලයේදී සප්ලයි එක වැඩි. හැබැයි ණය ගන්න බලාපොරොත්තු වෙන අය බලාපොරොත්තු වෙන්නේ දීර්ඝ කාලෙක ණය ගන්න. ඉතින් ඩිමාන්ඩ් එක වැඩි මේකයි. කෙටි කාලෙදී සප්ලයි එක වැඩි. long term එකේ ඩිමාන්ඩ් එක වැඩි. ඒක නිසා long term ඩිමාන්ඩ් එක වැඩි හින්දා තමයි මේ පොලි අනුපාත උඩට යනවා. එතන සප්ලයි එක වැඩි හින්දා පොලි අනුපාත අඩු වෙනවා තියෙන්නේ. මේක තමයි normal upward sloping yield curve එක. දැන් මොකද ප්‍රශ්න තියෙන්නේ? ඒකේදී ආනන්ස ආර්ථික පසුබෑ දැන් අපි හිතමු මේකේ ප්‍රශ්නයක් තියෙනවා පහත සඳහන් ඒවායින් කුමක් පහතට බැවුම් වන ප්‍රදාවක්‍රයකට හේතු වෙනවද කියලා. එතකොට ඒකේ උත්තර තියෙනවා කෙටි කාලීන පොඩි අනුපාතයේ පහළ වැටේ යන අපේක්ෂණය ආර්ථික පසුබෑමක් පිළිබඳ අපේක්ෂණය ඉහළ යන පරිණති කාල සමග අඩුවන පරිණති අධිමිල. අපිට ওই තුනම දැනගත්තේ නැත්නම් මේ ප්‍රශ්නට උත්තරේ ලියා ගන්න බැහැනේ. ඔව්. හරි. දැන් මේක තමයි downward sloping yield curve. downward sloping. කියන්නේ කට්ටිය බලාපොරොත්තු වෙනවා ඉස්සරහට යනකොට පොඩි අනුපාතයෙන් අඩු වෙයි කියලා. හරි? පොඩි අනුපාත අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙන නිසා මේ ණය ගන්න අය බලාපොරොත්තු වෙනවා කෙටි කාලයකට ණය ගන්න. මොකද කෙටි කාලයකට ණය ගත්තාන් පස්සේ ඒගොල්ලන්ට ඊළඟ කාලයකට ගන්න වෙන්නේ ඊට වඩා අඩු රේට් එකකට. right? ඒතකොට කෙටි කාලේ වල තියෙන ණයවල ඒගොල්ලන්ගේ තියෙන ඩිමාන්ඩ් එක වැඩි. හැබැයි ආයෝජකේ බලාපොරොත්තු වෙන්නේ දීර්ඝ කාලයකට ආයෝජනය කරන්න. short term නෙමෙයි long term ආයෝජනය කරන්න තමයි ආයෝජක බලාපොරොත්තු වෙන්නේ. तो ආයෝජකයන්ගෙන් එන සප්ලයි එක වැඩි. දීර්ඝ කාලවල තියෙන සප්ලයි එක වැඩි. ඉතින් මේ කාලේ සප්ලයි එක වැඩි, මේ කාලේ ඩිමාන්ඩ් එක වැඩි. right ඒක නිසා තමයි මෙතන yield එක අඩු වෙලා තියෙන්නේ. yield එක කියන්නේ මුදල් වල තියෙන මේ price එකනේ, මුදලට කියන price එක. सप्लाई के වැඩි වෙන පස්සේ price එක අඩුයි. මේ supply එක demand එක වැඩි නම් price එක වැඩි. ඉතින් demand and supply තමයි මේකේ ප්‍රධානම මේවා තියෙන්නේ. අර forces, market forces. right? එතකොට ඒ දීර්ඝ කාලීන පොලි අනුපාත අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනකොට තමයි ඒක downward sloping වෙන්නේ. right පොඩ්ඩක් කියපු ප්‍රශ්න අයගෙන් මේක තියෙන්නේ පහත සඳහන් ඒවායින් කුමක් අවර ඒවා පහතට බැවුම් වන ප්‍රදා වක්‍රයකට හේතු වේද? එතකොට ඒක කියන කෙටි කාලීන පොලි අනුපාතයේ පහළ වැටේ යන අපේක්ෂණය ආර්ථික පසුබෑමක් පිළිබඳ අපේක්ෂණය ඉහළ යන පරිණති කාලය සමග අඩුවන පරිණති අධිමිල. එකනෙක් ගමුකෝ අපි පළවෙනි එක කෙටි කාලීන ණය අඩු වෙයි කියලාද? ඔව් කෙටි කාලීන පොලි අනුපාතයේ පහත වැටේ යන අපේක්ෂණය. කෙටි කාලීන පොලි අනුපාතයේ පහත වැටේ කියලා අපේක්ෂාව. ඔව්. හරි. ඒකට පොලි අනුපාත පහට වැටේ කියලා අපේක්ෂා කරනවා නම් ණය ගන්න අය ණය ලබා ගන්න කෙටි කාල සඳහා. right ඒක තමයි මෙතන එන්නේ. කෙටි කාලෙන් සඳහා ගත්තාම පස්සේ මේ විදිහට හැසිරෙන්න පුළුවන් yield curve අඩු වෙන්නේ පැත්තට. දෙවෙනි එක මොකක්ද? ආර්ථික පසුබෑමක් පිළිබඳ අපේක්ෂණය. ඔව් ආර්ථික පසුබෑමක් තියෙනකොටත් ඒ වගේ වෙන්න පුළුවන්. ආර්ථික පසුබෑමක් තියෙද්දී ගොඩක් සප්ලයි එක වැඩි වෙන long term එකේ. මොකද ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ දීර්ඝ කාලීනව ආයෝජනය කළා ඒ ලැබෙන රිටර්න් එක දීර්ඝ කාලීන මෙතන සප්ලයි එක වැඩි. අනිත් එක ඉහළ යන පරිණති කාලය සමග
අඩුවන පරිණති අධිමිල මැචුරිටි ඉහළ යන කියන්නේ ප්‍රීමියම් එක අඩු වෙනවා කියන්නේ. නෑ ඒක අදාළ වෙන්නේ නැහැ. ඔය කාලේ වැඩි වෙන සාමාන්‍ය ප්‍රීමියම් එකත් වැඩි වෙනවා. right එනවා ආයෝජනය කරන්නේ අවුරුදු 10කට නම් 10 ප්‍රීමියම් එක සමානව 3% වෙනවා. 10 ප්‍රීමියම්. ඒ අවුරුදු දෙකකට ආයෝජනය කරනවා නම් ඒක 2.5 වෙනවා. කියන්නේ සාමාන්‍ය කාලේ වැඩි වෙන්න තියෙන ප්‍රීමියම් එක වැඩි වෙනවා. ඒක නිසා ඒ උත්තරේ නම් වැරදි කියලා මට හිතෙනවා. හතරවෙනි හතරවෙනි ඉහත සියල්ලම කියන ඉහත සියල්ලම කියන ඉහත සියල්ල ඔය ඉහත සියල්ලත් හරි වගේ ඒක තමයි උත්තරේ තියෙන්නේ තාරයි ඔව් තුන්වෙනි එකේ තියෙන්නේ මේ දිව කාලීනයකට තියෙන අධිමිල වැඩි වෙනකොට නේ ඉහළ යන පරිණති කාලය සමග අඩුවන පරිණති අධිමිල හරි එතකොට ඒතර බලාපොරොත්තු වෙන්නේ දැන් සාමාන්‍ය මේ තත්ත්වය වුණාට ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන් පරිණති කාලය වැඩි වෙනවා නම් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනා නම් ඒක අඩු වෙයි කියලා එතකොට ඔයගොල්ලන්ගේ අධිමිල සමහරට අඩු කරගෙන යනවා ඔයගොල්ලෝ ණය ගන්න එක වෙනාට දිරිමත් කරන්න මොකද අනිත් පැත්ත කරන්න අවුරුදු දෙකක් ගන්න එක්කෙනාට සාමාන්‍ය 3ක් අධිමිලක් charge කරලා අවුරුදු 10ක් ගන්න එක්කෙනාට දෙකමාරක් කරන්න. ඒතකොට මෙයා දීර්ඝ කාලයකට ණය ලබා ගන්නවා. දීර්ඝ කාලික ණය ලබා ගන්නවා. right ඒතකොට අධිමිල පොඩ්ඩක් අඩු වෙනවා. මේක encourage කරන්න. ඔව්. right. ඉතින් පොලි අනුපාත අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනකොට තමයි ඔයගොල්ලෝ මේක කරන්නේ. ඔව්. ඔව් ඒතකොට ඉහත සියල්ලම තමයි. ඒක තේරුණාද? හරි හරි. හොඳ ප්‍රශ්නයක්. තව තියෙනවද? තව ටිකක් තියෙනවා සේම ඔක්කොම අනික කරගන්න බැරි වෙන්නේ හිතේ තියාගෙන ඉන්න බා කියන්නේ. මේක තියෙනසට රජයේ පළදා වක්‍රයේ ප්‍රාග්ධාන වෙළඳපොළට වැදගත් වෙන්නේ කොහොමද කියලා. රජයේ පළදා වක්‍රය කියන්නේ government yield curve. රජයේ පළදා වක්‍රේ ප්‍රාග්ධාන වෙළඳපොළට වැදගත් වන්නේ මන්ද. හරි ප්‍රාග්ධාන වෙළඳපොළ ගොඩක් විට බලපානවා මේ පොලි අනුපාත මත. කියන්නේ පොලි අනුපාත අඩු වෙන කාලේ ප්‍රාග්ධාන වෙළඳපොළ සාමාන්‍යයෙන් සෑහෙන හොඳට කරනවා. එතකොට තමයි ගොඩක් ආයෝජකයෝ දැන් පොලි අනුපාත අඩු කාලවලදී ආයෝජකයෝ කියන්නේ අර ස්ථාවර ආදායමක් ලැබෙන මාත්වල ආයෝජනය කරනවා ෆික්ස්ඩ් ඉන්කම් වල. නමුත් පොලි අනුපාත අඩු වෙනකොට ඒ ඔප්ෂන් එක අඩු වෙනවා. දැන් අද පොලි අනුපාත වැඩි කාලයක් ඔයගොල්ලෝ දකින්නේ නැති ඔයගොල්ලන්ගේ බැංකු වලට එනවා හොඳ FDs. නවත්ත ගන්න බැරි තරම් FDs එනවා. හැබැයි පොලි අනුපාත අඩු වුණාන් පස්සේ දැන් ඔයගොල්ලෝ 5ක් 6ක් දෙන කාලවලදී ඒ දාපු FDs සමහරට එළියට අදගෙන යනවා. ඒ ගොඩක් විට යන්නේ ස්ටොක් මාකට් එකට. හරි. ඒකට FD රේට් එක අඩු වෙන ස්ටොක් මාකට් එකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ෂෙයාර්ස් වල තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. හරි. right. පොලි අනුපාත අඩු වෙනවද නැද්ද කියලා බලාගන්නේ සාමාන්‍යයෙන් government securities වල yield curve එක බලලා. එනවා yield curve එක අඳින්න පුළුවන් එක එක මේ වත්කම් වලට assets වලට වත්කම් වලට ඒ කියන්නේ වට ඕන දාන්න පුළුවන් debentures වලට yield curve. එහෙම නැත්නම් risk free rate එකට yield curve ගන්න පුළුවන්.
right? ඒ ගහන yield curve එක සාමාන්‍ය risk free rate එක ගහනකොට තමයි රජයේ ඵලදා වක්‍රයක් වෙන්නේ. ඒකෙන් බලා ගන්න පුළුවන් මොකද බොන්ඩ් එකේ රේට් එක අනුව තමයි අනිත් ඒවා රේට්ස් යන්නේ. බොන්ඩ් එකේ රේට් එක වැඩි වෙනකොට ඩිබෙන්චර් එකේ රේට් එකත් වැඩි වෙනවා. හරි. ඒක රජයේ ඵලදා වක්‍රයෙන් බලා ගන්න පුළුවන් අනිත් ඒවාටත් මොකද වෙන්න යන්න පුළුවන් කියලා. එනෝෂා. හරි. right. බන්තිට ඕකේද? හරි. එහෙනම් අපි අද වැඩේට බහිමු. පුවමාරු කිවිසුම් swap. මේ ඔයගොල්ලෝ කාලෙන් ඉගෙන ගන්න තියෙන පුවමාරු කිවිසුම්. ඔව් අහලා තියෙනවා. අහලා තියෙනවානේ. ගිය සතියේ වාර්තා වුණා අපි චයිනා සහ ඉන්දියාත් එක්ක පුවමාරු කිවිසුම් අත්සන් කරගන්න යනවා කියලා නේ. ශ්‍රී ලංකා බිලියන ඩොලර් බිලියන 2.5කට වගේ වටිනාකමකට. හරි. ඒ පුවමාරු කිවිසුමේ මොකද්ද වෙන්නේ? වෙන්නේ කියන්නේ සර් දැන් අපි කියමු චයිනා එක්ක ඩොලර් බිලියන 1.5ක පුවමාරු කිවිසුමක් අපි අත්සන් කරගන්නවා. හරි ඉන්දියාවත් හරි ඕනේ රටක් එක්ක. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මොකද්ද වෙන්නේ? ඒ කරන්සි ඒගොල්ලන්ට දැන් ඒගොල්ලන්ගෙන් අපි තුමු චයිනා වල එන්න CNY අපි අරගෙන අපි ඒගොල්ලන්ට අපේ කරන්සි දීලා ආයි ඒක අනිත් පැත්තට කරනවා ඉදිරි දිනයකදී. හරි. හරි. මෙතනදී අපි කියමු A කියන රට B කියන රටත් එක්ක අපි ගමු අපේ රට දෙකම ගමු චයිනායි ලංකාව. හරි. කිම අවුරුදු 5ක ස්වොප් ඇග්‍රීමන්ට් එක. මේකෙදි වෙන්නේ චයිනා එකෙන් අපිට දෙනවා ඩොලර් බිලියන 1.5ක්. අද අපි මේකට හරියන අපි කියමු ඩොලර් බිලියන 1යිද? බිලියන 1ක් කියමු. බිලියන 1ක්. මේකට හරියන අපි ඒගොල්ලන්ට දෙන්නේ මොකද්ද? රුපියල්. රුපියල්. අපි බිලියන කීයද දාන්නේ? 189ක් 90ක් විතර. 190 කියමු. අපි මේක නිකන් පාස්වර්ඩ් ගමු 1 year software කියලා. බිලියන 190 දෙනවා. හරි. දැන් මේක කිය වෙන්නේ කොහොමද අවුරුද්දකට පස්සේ? දැන් මේක සම්පූර්ණ පස්සේ අපිට බිලියන 1ක් තියෙනවා. චයිනාට yang beliau kesian. Ya අවුරුද්දකට පස්සේ මේක පිය වෙන්නේ කොහොමද? රේට් එකේ වෙලට තියෙන රේට් එක ඩිසයිඩ් වෙනවා. ඒකත් කලින් ඇග්‍රී වෙනවා නේද සර්? රේට් එක. ඔව්. දැන් අද චයිනා අපිට බිලියනයක් දෙනවනේ. අවුරුද්දකට පස්සේ අපි මේ බිලියන ආයෙ දෙන්න ඕන චයිනාට. හරි? බිලියන දෙනකොට චයිනා එක අපිට දෙනවා. රුපියල්. කොච්චර දෙනවද?
අඩු රේට් එකකට දෙන්නේ අඩු රේට් එකකට දෙන්නේ දැන් මේක ඇත්තටම ප්‍රීමියම් එකක් වගේ ඇඩ් වෙනවා. අපි නිකන් කියමු මිලියන 200ක් දෙන්න. ඒ ඇයිස එහෙම වැඩිපුර ගානක් දෙන්නේ එතකොට ඒගොල්ලන්ට පාඩුයිනේ ඔව්. මොකද දැන් මේකෙදි වෙන්නේ අද එක්ස්චේන්ජ් රේට් එක 190යි. ඊපස්සේ ෆෝවර්ඩ් රේට් තියෙන්නේ මතකද? ඒ ටික පේන්නේ නැහැ සර් ආ. පොඩි. දැන් බලන්න. ඔව් යමු. ෆෝවර්ඩ් රේට් එක 100 වගේ හැටියට 200යි. හරි. ඒ කියන්නේ දැන් අපි අද බිලියන් එකක් ගන්නකොට ඒක ගන්න 190 ගන්න තමයි චයිනා ගන්න. චයිනා අපිට දෙන්නේ 190 ගන්න. හැබැයි අවුරුද්දකින් අපි බිලියන් එකක් දුන්නාම ඒගොල්ලන්ට අපි ඒගොල්ලෝ අපිට බිලියන් 200ක් දෙන්නේ. හ්ම් right? ඒක වෙන්නේ මේ ස්වප් එක අනුව තමයි. ඕකේ වෙන්නේ මොකද දන්නවද? අපි නිකන් උපකල්පනය කරමු. ඩොලර් වල අවුරුද්දක පොලි අනුපාතය අපි ගමු 101යි. හරි? රුපී වල පොලි අනුපාතය 10යි කියලා ගමු. ඒක මෙතන ෆෝවර්ඩ් රේට් එක වෙන්නේ ස්පොට් එක. 1 plus counter currency rate. හරිද? ස්පොට් එක 190යි. counter currency rate එක 10යි. base currency 101යි. This year high 793. Hari? तो मैंने क्या तो मैंने इन्हें देसी high 793. देसी high दाता में नया किया. Right forward के देसी high 793. මේ ගන්න තමයි වෙන්නේ. කියන්න. හරි? right then අතර මෙන්න මේක මම මේක වකන්නේ දැන් අපි මේ බිලියන එක ගන්නවනේ ඩොලර්ස් චයිනා එකේ හරි අපි බිලියන එක අරගෙන ඒ බිලියනෙන් අපි අපේ ණය පියවනවා අපි විදේශ ණය හරි ඒක අපේ පැත්තෙන් කියමු 106 ගාන යන ණය මේ බිලියන එක අරගෙන අපි ගෙවනවා කියන්නේ ඩොලර් මිලියන 60ක් අපි ඉතුරු කරගන්නවා අතට නේ මේ ණය ගෙවුවොත් 106 ගාන ඩොලර් මිලියන 60ක් අපි ඉතුරු කරගන්නවා right අස්සේ චයිනා කරන වැඩේ අපේ රුපියල් බිලියන 190 අරගෙන ඒක ආයෝජනය කරන අපි කියමු
ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් එක දානවා කියමු 10 ගන්න. හරි? රුපියල් බිලියන 209 ඒගොල්ලන්ට හම්බ වෙනවා. නේද? අවුරුද්දකට පස්සේ හරි දැන් අවුරුද්දකට පස්සේ අපි චයිනාට ගෙවන්න තියෙන්නේ බිලියන එක. හරි ඉතින් අවුරුද්දකට පස්සේ අපි චයිනාට බිලියනයක් ගෙවනවා. ඒකවල අපිට ගෙවන්න ඕනේ බිලියන 293ක්. නේ? ඒ කියන්නේ ඒගොල්ලන්ට බිලියන 2ක් විතර ලාභයක් තියෙනවා. හරිද? එහෙනම් එතන අපිට බිලියන 207ක් ගෙවන්න ඕනේ. ඒගොල්ලන්ට මේ ආයෝජනයේ බිලියන 2ක් විතර එකකින් ලාභයක් තියෙනවා. නේ? දැන් අපි කියමු අවුරුද්දක පොලිය තියෙන 206යි 93යි. අවුරුද්දක එක්ස්චේන්ජ් රේට් එක. දැන් මේ ලාභය ඒගොල්ලෝ හම්බ වෙන බිලියන 2ක ලාභය ඒගොල්ලෝ ඩොලර්ස් වලට පත් කරලා ඒගොල්ලන්ගේ රට අරන් යනවා. නේ? ඔව්. ඒක කරන්න වෙන්නේ ඒගොල්ලන්ට මේ 1 year forward rate එක 206.93ට. හරි? right. Sorry. Billion. जैसे है 97 බෙදුවාම පස්සේ ඒගොල්ලන්ට ලැබෙනවා ඩොලර්ස් මිලියන 9.665යි 107 හරිද? හරිද? තේරුණාද? ඒක චුට්ටක් ආයෙ එක්ස්ප්ලেইন කරන්න සර්. මෙතන 190ක් හම්බෙන විදිය පැහැදිලිනේ. ඒ 190 චයිනා වලින් ඉන්වෙස්ට් කරනවා 10 ගන්න. අපේ බැංකුවක FD එකක් හරි මොකක්ද කියලා දානවා. හරිද? හරි. ඒකෙන් ඩොලර් බිලියන 209ක් යනවානේ. දැන් මේ බිලියන 209 චයිනා ගිහිල්ලා ඉන්වෙස්ට් කරනවා. මේ බිලියන 209 ඒගොල්ලන්ට අවුරුද්දකින් හම්බ වෙනවා. ඒ 209 206.93ක් අපිට ගෙවන්න ඕනේ. අර ඩොලර්ස් ටික ආයි ගන්නකොට. නේද? ඔව්. හරි 206.93ක් ගෙවුවට පස්සේ අපි කියමු 207යි කියලා. මේක 207ක් කියමුකෝ. ඔව්.
එතකොට මේ දෙක අතර බිලියන් 2ක විතර ලාභයක් හිටිනවා චයිනාට. නේ 2.07. රුපීස් වලින් නේද සර්? ඔව් බිලියන රුපීස් වලින් බිලියන 2.07. නේ ඒක මේක 2.07 දෙසියයි අන්තම් බෙදුවම $10 බිලියන 10යි මේ වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. හරි? දැන් මේ ගාන තමයි චයිනා අපව ගෙනියන්නේ ඒ රටට. මේ ඩොලර් බිලියන එකට අමතරව දැන් ඒකල ගාව ඩොලර් බිලියන එකක් තිබ්බනේ. ඒකලන්ට හම්බෙලා තියෙනවා ඊට අමතරව 3.380. ඔව්. කියන්නේ ඒගොල්ලන් ඩොලර් 6 දෙනෙක් කරලා තියෙනවා 100ක් ගන්න. නේද? 100ක් ගානේ ආයෝජනය කරාම සමානයි. මතකද අපි මේ රේට් එක ගත්ත විදිය? රුපියල් රේට් එක 10යි. අපි ගත්ත ඉන්ට්‍රස්ට් රේට්ස් රුපීස් වලට 10යි. ඩොලර් එකට 101යි. ඒකට චයිනා මේ සීල් එක හම්බ කරලා තියෙනවා. ලංකාව අපි කියමු දැන් අපේ විදේශ ණය වලින් මිලියන 60ක් මේක ගෙවුවට පස්සේ මිලියන 60ක් අපිට ඉතුරු වෙනවා. right අපි මේ ඩොලර්ස් ටික අරගෙන විදේශ ණය ගෙවුවට පස්සේ මිලියන 60ක් අපිට ඉතුරු වෙනවා රටට. ඒක නිකන් ආදායමක් සමානයි. හරි. මේ මිලියන 60 අපි මේ ෆෝවර්ඩ් රේට් එකකින් වැඩි කරමු. 206.93. මිලියන 60 වැඩි කරලා බලමු. 206.93. කී නම්බරද? පාරසිය 7.86. sorry sir. වෙන්න බැරි. මිලියන 10යි 415යි 800. මේ බිලියන එතකොට අපි මුලින්ම ආයෝජනය කළ දේ කොච්චරද? අතේ 190. බිලියන 190. sorry 6.5. මේ 6.53ක් ගන්න ආයෝජනය කරලා තියෙනවා. මේ 6.53 ගන්න ආයෝජනය කරලා තියෙනවා. තේරුණාද? ඔව්. ඔව්. දැන් අපි ඇත්තටම ගිහිල්ලා ඩොලර් මාකට් එකේ ආයෝජනය කරා නම් අපිට ඉන්නේ 101යි. මේකේ. ඔව්. හැබැයි ඒ ඩොලර්ස් ටික අපේ
අපේ ආයෝජනය ඇත්තටම 106ක් ගානේ අපි කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට 6.5%ක ඩොලර් එක උඩ රිටර්න් එකක් තියෙනවා. හරි. මේක තමයි කරන්සි ස්වැප් එකක් කියලා කියන්නේ. right. ඇත්තටම රේට්ස් බලපාන්නේ මේ කරුණ මත වුණාට අපි ගිහින් ආයෝජනය කරන තැන අනුව අපිට ලැබෙන ප්‍රතිලාභය වෙනස් වෙන්න පුළුවන්. බෙනිෆිට් එක ලැබෙන්නේ එතකොට තමයි. එහෙනම් මොකද? බෙනිෆිට් එක ලැබෙන්නේ එයා ඉන්වෙස්ට් කරන තැන අනුව නේද? අන්නයි. ඔව්. ඒ කියන්නේ ඕනම ස්ටොක් එකකින් ප්‍රොෆිට් එකක් ගන්නත් පුළුවන් ලොස් කරගන්නත් පුළුවන්. පුළුවන්. මේ උදාහරණය තේරුණාද? බන්ති තේරුණාද? ඔව් සර් තේරුණා. හරි. ඒ වගේම පුළුවන් චයිනාට කරන්න. ඒගොල්ලෝ 10 ගානේ ආයෝජනය කරන්නේ නැතුව ඒක කියලා අපි ගිහම ෂෙයා මාකට් එකේ දාලා 15ක් කිව්වොත් හරි පුළුවන්. right. අනිත් එක දැන් අපි කියමු බිලියන 250 ඒගොල්ලන්ට මේකෙන් හම්බෙන්නේ. ඒගොල්ලෝ මේ ෆෝවර්ඩ් රේට් එක බුක් කරන්නේ නැතුව තියෙනවා. හරි 293 ගානේ බුක් කරන්නේ නැහැ. ඒක නිකන් එහෙම තියෙන දෙනවා. තියෙන දීලා අවුරුද්දකට පස්සේ රේට් එක රුපියල් 200 නම් ඩොලර් එක්ස්චේන්ජ් රේට් එක 200යි නම්. ඒකට මොකද? මේක මිලියන Sini kayak sama bindo antara aku nggak bikin. Kayak bindo apa di sini betul? Kayak bindo yang apa? Mana ada? Hai. तो मैं खान मुदल हुआ मारू खल्ला ආයෝජනය කරන විදිහ අනුව ඇත්තටම ලැබෙන ප්‍රතිලාභය වෙනස් වෙන්න පුළුවන්. හරි? හැබැයි දැනගන්න ඕනේ මේ රේට්ස් ඇතෙන්නේ මෙන්න මේ කරුණු මත අනුව. හරි. මෙන්න මේ ටික අනුව. හරි. හැබැයි එක්ක ආයතනයකට හරි රටකට හරි පුළුවන් ඒගොල්ලෝ ආයෝජනය කරන විදිහ අනුව ලැබෙන ප්‍රතිලාභ අතර වෙනස් කර ගන්න. හරි. 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 කරන්සි ස්වැප් කියන්නේ ඕක. හරි. මුදල් හුවමාරු ගිවිසුම්. මුදල් හුවමාරු ගිවිසුමක් යනු පාර්ශවයන් දෙකක් අතර මුදල් වර්ග දෙකක්. ඒවාෙහි මූලික මුදල සහ පොලිය හුවමාරු කර ගැනීම සඳහා ඇති කර ගන්නා වූ ගිවිසුමක්. මේ ප්‍රයෝජන යම් මුදල් වර්ගයකින් ඇති වගකීමක් හෝ වත්කමක් වෙදන් මුදල් වර්ගයට මාරු කිරීමට අවකාශ ලැබෙනවා. දැන් ඔබල දැක්ක උදාහරණයේදී අපිට වගකීමක් ඇත්තටම තියෙනවා ඩොලර්ස් වල. right? ඉතින් ඒක ආවරණය කරන්න අපිට පුළුවන් වෙන මුදල් වර්ගයකට මාරු කරගන්න. හරි?
හුවමාරු බැංකුව කියන්නේ ස්වප් බැංක් කියන එක. දැන් සාමාන්‍යයෙන් මේක අපි කරපු උදාහරණය ඒක මේ අතරමැදියෙක් ඇතුළත් වුණේ නැහැ. නමුත් අතරමැදියෙකුත් දාගෙන අපිට වැඩේ කරන්න පුළුවන්. හරි. හරි. පාර්ශවයන් දෙකක් අතර හුවමාරු ගිවිසුම් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නා වූ ආයතනයක් හුවමාරු බැංකුවක් ලෙස හඳුන්වනවා. මේක මේ හුවමාරු බැංකුවක් කියලාම කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඕනෑම බැංකුවක් වෙන්න පුළුවන්. ඒ බැංකුව මගින් හුවමාරුවක් කර ගැනීම අවශ්‍යයි. හරි. නැත්නම් අදාළ පාර්ශවයන් දෙකට වුණත් පුළුවන් ඒ හුවමාරුව ඇති කරගන්න. බැංකුවක් අනිවාර්යයෙන්ම නැහැ. සමානට ලොකු ආයතන දෙකක් අපි කියමු ඉන්දියාවේ රිලයන්ස් ආයතනයයි ටාටා ආයතනයයි. ඔය ආයතන දෙක බැංකුවක් කරහා ගිහින් නැතුව ඕනනම් ඒගොල්ලන්ට පුළුවන් ඒ දෙක අතර මේ වගේ හුවමාරු ගිවිසුමක් ඇතුළු කරගන්න. එහෙම ඇත්තටම ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් බැංකුවක් කරහා කරගන්නත් පුළුවන් අවශ්‍ය නම්. මේ විදි දෙකටම පුළුවන්. තරව කරුවෙකු ලෙස හෝ අලෙවි කරුවෙකු ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් හුවමාරු බැංකුවක් පාවිච්චි කරනවා නම් තරව කරුවෙකු ලෙස පාර්ශවයන් දෙකක් සම්බන්ධ කර කිරීමක් කරන අතර අලෙවි කරුවෙකු ලෙස හුවමාරු ගිවිසුමෙහි එක් පාර්ශව කරුවෙකු ලෙස ක්‍රියාත්මක වනු ඇත. අපි උදාහරණයක් බලමු. ඇමරිකානු සමාගමක් වන XYZ සමාගමට ඔවුන්ට බ්‍රිතාන්‍ය වැඩපොළ සඳහා පවුම් 10ක් අවශ්‍ය වෙලා ඇත right. ඒතකොට ඇමරිකන් කම්පැනි එකක් තියෙනවා ඒගොල්ලන්ට බ්‍රිතාන්‍ය ආයෝජනයකට පවුම් මිලියන් 10ක් ආයෝජනය කරන්න අවශ්‍යයි. මේ සපුරා ගැනීම සඳහා ක්‍රම කීපයක් භාවිතා කළ හැකිය. ඉන් ප්‍රධාන ක්‍රම දෙකක් සලකා බලමු. ඇමරිකානු ඩොලරයක් ගෙන ඒ පවුම් වලට පත් කර ගැනීම. දැන් ඕන මේගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන් ගාව තියෙන පහසුකම් පාවිච්චි කරලා ඩොලර්ස් වලින් ණයක් ලබා ගන්න. හරි? දැන් ඒගොල්ලන් XYZ තියෙන්නේ ඇමරිකාවේනේ. ඒගොල්ලන්ට පුළුවන් ඇමරිකාවෙන් ණයක් ලබාගෙන එය මේ ඩොලර්ස් ස්ටර්ලින් බවට පත් කරගන්න. XYZ in ඇමරිකාවේ ඒගොල්ලන්ට ආයෝජනය කරන්න අවශ්‍යයි පවුම් මිලියන 10ක්. එංගලන්ත. හරි. ඒකට මේක කෙලින්ම දාන්න අවශ්‍ය එංගලන්තේ. දැන් ඒගොල්ලන්ට එක විදියක් තමයි මේ පවුම් මිලියන් 10කට අදාළ මුදල ඇමරිකාවේ ණයක් ලබා ගන්න පුළුවන්. ඩොලර්ස් වලින් ණයක් ලබා ගන්න පුළුවන්. නැත්නම් ජාත්‍යන්තර බැඳුම් කර පවුම් බැඳුම් කර නිකුත් කිරීමක් තුලින්. නැත්නම් ඒගොල්ලෝ ජාත්‍යන්තර මාකට් එකට ගිහිල්ලා පවුම් වලින් ණය ලබා ගන්න. පවුම් වලින්. පළමු ක්‍රමයේ විනිමය අනුපාතයක මත රඳා පවතින බැවින් මිල අධික විය හැකියි. මොකද ඒ හේතුව
අපි කියමු මේකට අදාළ ඩොලර්ස් ප්‍රමාණය. ඩොලර් අපි කියමු මිලියන 20ක් ගත්තොත් ණය එක ස්ටර්ලින් වලට කන්වර්ට් කරන්න පුළුවන්. කියන අපි කියමු රේට් එක පවුන්ඩ් ඩොලර් රේට් එක දෙක දෙනා මේක ඇත්තටම 1.6 කියලා තියෙන අපි ගමු ඩොලර් මිලියන 16ක් අරගෙන රේට් එක 1.6යි නම් විනිමය අනුපාතයක 1.6යි නම් ඩොලර් මිලියන 16ක ලෝන් එකක් ගන්න අවශ්‍යයි. හරි? ඒක ඩොලර් මිලියන 16ක ලෝන් එකක් අරගෙන 1.6 ගානේ කන්වර්ට් කරොත් ඒක 10 ඒක එක විදිහක්. නමුත් එහෙම කළාට පස්සේ දැන් මේගොල්ලන්ගේ වගකීමක් තියෙන්නේ ඩොලර්ස් මිලියන 16කට. ඒකට මෙහි ලැබෙන්නේ ඒගොල්ලන්ට ස්ටර්ලින්. මේ ස්ටර්ලින් පාවිච්චි කරලා ඒගොල්ලන්ට මේ වගකීම ගෙවන්න වෙනවා. හරි ඒකට එක්ස්චේන්ජ් රේට් රිස්ක් එකක් තියෙනවා. විනිමය අනුපාත මේ රිස්ක් එක තියෙනවා. දෙවෙනි ක්‍රමය XYZ සමාගමේ හයිපර්ටැක්ටිව් ගාතන දෙවකට පිළිගැනීමකට බෙදුම් කරයක් ඉෂු කරා. දැන් මේගොල්ලෝ ඇමරිකන් කම්පැනියක් නේ. මේගොල්ලෝ ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා බ්‍රිතාන්‍ය පවුන්ඩ් වල බෙදුම් කරයක් නිකුත් කරනවා. බ්‍රිතාන්‍ය පවුන්ඩ් මිලියන 10ක බෙදුම් කරයක්. හරි හැබැයි මේගොල්ලෝ දැන් සමහරවිට ලෝකේ නොදන්න කම්පැනියක් වෙන්න පුළුවන්. ඒක නිසා බ්‍රිතාන්‍ය පවුන්ඩ් වලට අදාළ වැඩිපුර රේට් එක ගන්න වෙයි. XYZ සමාගමගේ අවශ්‍යතාවයට සමාන ප්‍රති අවශ්‍යතාවයක් ඇති බ්‍රිතාන්‍ය සමාගමක් සමග භූමාර්ග කිවිසමක් ඇති කරගත හැකි නම් ඉතා පහසු වෙන අවස්ථාවේ ඉදිරි කරගත හැකියි. right. ඒකට මෙතන මේ විනිමය අනුපාතය 1.6යි. ඒක මේගොල්ලන්ට කරන්න තියෙන්නේ බ්‍රිතාන්‍යයට ගිහිල්ලා පවුන්ඩ් මිලියන 10ක් තියෙන ඒක ඇමරිකාවේ මිලියන 16ක ආයෝජනය කරන්න අවශ්‍ය සමාගමක් පාගන්න තියෙනවා. හරි? ඒක මෙහෙමයි තියෙන්නේ. ABC කියලා සමාගමක් ඉන්නවා. ඒගොල්ලන්ට පවුන්ඩ් මිලියන 10ක් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට අවශ්‍යයි ඩොලර් මිලියන 16ක් ඇමරිකාවේ ආයෝජනය කරන්න. right. දැන් XYZ සමාගමක් ගත්තොත් XYZ ට පුළුවන් ඩොලර් මිලියන 16 108 ගානේ ණයක් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලෝ පවුන්ඩ් වලින් ගන්නවා නම් ඒක 11.6 ගානේ වැටෙනවා. හැබැයි ABC කියන කම්පැනිට පුළුවන් පවුන්ඩ් 112 ඒ වගේම ඩොලර්ස් යනවා 10 ගන්න. එතකොට මේ සටහන බැලුවොත් ඩොලර්ස් ගන්නවා නම් XYZ ට පුළුවන් 8 ගානේ. ABC ට 10ක් යනවා. ඒ පවුන්ඩ් ගන්නවා නම් XYZ ට පුළුවන් 11.6 ගානේ ගන්න. ABC ට යනවා 12ක්. හරි දෙවිදියටම බැලුවොත් XYZ එකේ යන වියදම අඩුයි. පිරිවැය අඩුයි. ABC එකට වඩා. හැබැයි ඩොලර්ස් වලින් විතරක් ගත්තොත් XYZ ට පුළුවන් අඩු ගානේ ඩොලර්ස් ගන්න. 8 ගානේ. ඒක තමයි 2ක් විතරයි. පවුන්ඩ් වලින් ගත්තොත් 4යි. වාසිය නේ. එහෙනම් දෙක. මේගොල්ලන් තියෙන ඉතිරි 2යි ඩොලර්ස් වලින් ගත්තොත් XYZ ට පවුන්ඩ් වලින් ගත්තොත් 0.4යි. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම ලාභ ඩොලර්ස් වලින් ණය ගන්න එක. මොකද 2ක වාසියක් තියෙනවා. පවුන්ඩ් වලින් ගත්තා නම් 0.4ක වාසියක් විතරයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ පොඩි chance එකක් අරගෙන 8 ගානේ ඩොලර්ස් ගන්නවා. හැබැයි ABC ට 10 ගානේ ඩොලර්ස් ගන්නවට වඩා ලාභයි 12 ගානේ පවුන්ඩ් ගන්න එක.
මොකද එතකොට ඩොලර්ස් ගත්තා නම් ඒගොල්ලන්ට 2%ක් වැඩිපුර ගෙවන්න වෙනවා XYZ දෙකට වඩා. හැබැයි පවුම් වලින් ගත්තා නම් 0.4යි වැඩි වෙන්නේ. නේද? පැහැදිලිද ඒ කාරණා? හලෝ. චිවන්ත. ඔව් සර්. බින්තා. හලෝ. බන්ති. ඔව් සර්. පැහැදිලි නේ? හරි. එතකොට XYZ සමාගම 8 ගානේ ඩොලර් මිලියන් 16ක් ගන්නවා. ABC සමාගම 12 ගානේ පවුන්ඩ් මිලියන 10ක් ණයක් ගන්නවා. හරි? එතකොට අන්තිම සටහනට එන්නේ මෙන්න මේ වගේ. දැන් XYZ රට ගන්න නැහැ කරනවා. ABC පවුන්ඩ් මිලියන 10ක් ගන්නවා 12. හරි. හැබැයි XYZ අවශ්‍ය ඩොලර්ස් නෙමෙයි බලන්න ඕනේ පවුන්ඩ් මිලියන 10ක්. ABC ට අවශ්‍ය පවුන්ඩ් මිලියන 10ක් නෙමෙයි ඩොලර් මිලියන 10ක්. right. එතකොට මේගොල්ලෝ කරගන්න ඕනේ ඒගොල්ලන්ට තියෙන ඩොලර්ස් සහ පවුන්ඩ් මාරු කරගන්න. අර මතකද අපි චයිනායි ලංකාවයි අතර කිවිසුම වගේ? ඔව්. මාරු කරගන්න. හැබැයි මේ වෙනස තියෙන්නේ මේගොල්ලෝ අඳුරන්නේ නැහැ මේ කට්ටිය. ඒගොල්ලෝ යනවා මාරු බැංකුවට. right. දැන් 8 ගාන ගියනවා, මෙයා කියනවා 12 ගාන. දැන් හෝමාරු බැංකුවට ගිහිල්ලා XYZ කරන වැඩේ ඒගොල්ලන්ගේ මිලියන් 10 දෙනවා ඒගොල්ලෝ. ඩොලර් මිලියන් 16 sorry. ඩොලර් මිලියන් 16 දෙනවා බැංකුවට. හරි. ඒ වගේම ABC ගිහිල්ලා ඒගොල්ලන්ගේ පවුන්ඩ් මිලියන 10 දෙනවා බැංකුවට. හරි. දැන් XYZ ගෙවන්නේ 8%යිනේ. ඒගොල්ලෝ හෝමාරු බැංකුවට කියනවා අපි ඔයගොල්ලන්ට ඩොලර්ස් ගෙවනවා 8 ගන්න. හරි. මොකද හෝමාරු බැංකුවට ලාභයි ඩොලර් 8 ගානේ බරව කරගෙන. නැත්නම් ඒගොල්ලන් ඊට වඩා වැඩි රේට් එකකට ගන්න. ඒ වගේම ABC ගිහිල්ලා 12 ගානේ දෙනවා ඒගොල්ලන්ගේ ස්ටර්ලින්. හරි. දැන් මුලින්ම arrangement එක තියෙන්නේ මෙහෙමයි. XYZ ඒගොල්ලන්ගේ හෝමාරු බැංකුවට දෙනවා. ABC ඒගොල්ලන්ගේ පවුන්ඩ් මිලියන 10 12 ගානේ හෝමාරු බැංකුවට දෙනවා. එතකොට ඒගොල්ලන් මේ අවස්ථාවේදී කිසිම ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්නේ නැහැ. නේ ඒගොල්ලන්ට ලැබෙන ඉන්ට්‍රස්ට් එක කලින් ගත්ත ණයට ගෙවන මෙතන ඒගොල්ලන්ට ලැබෙන ඉන්ට්‍රස්ට් එක කලින් ගත්ත ණයට ගෙවන. සම්ප්‍රයුක්ත බිඳුවයි. right. හැබැයි ඊළඟ පියවර තමයි වැදගත්. මොකද හෝමාරු බැංකුවේ XYZ ට අවශ්‍ය පවුන්ඩ් මේ පවුන්ඩ් මිලියන් මේගොල්ලන්ගෙන් ගත්ත පවුන්ඩ් මිලියන 10 දෙනවා XYZ ට. right. මේගොල්ලන්ට 11 ගන්න. ඒ වගේම XYZ ගානේ ආපු ඩොලර් මිලියන 16
දෙනවා ABC ට 9.4කට. $10 මිලියන 10. හරි? කියන්නේ බෝමාරු බැංකුවෙන් මේ $16 මිලියන 16 ගත්තා. මේගොල්ලන්ගේ පවුන්ඩ් මිලියන 10 ගත්තා. ඒ දෙක අනෙක් කට්ටිය දුන්නා. මර්කල දුන්නා. XYZ පවුන්ඩ් මිලියන 10, ABC දෙනවා $16 මිලියන 16. රේට්ස් දෙක මේවා. එතකොට අවසානයේ බලාගෙන ගියාම XYZ මේ $16 මිලියන 16 ඒගොල්ලන්ගේ ලැබෙන ප්‍රමාණය වියදම් කරන ප්‍රමාණය සමානයි. ඒතර අන්තිමට ඉතුරු වෙන්නේ ඒගොල්ලෝ පවුන්ඩ් මිලියන 10ක් ණයට අරගෙන තියෙනවා 11 ගානේ. ඒ වගේම ABC ට මොකද තත්ත්වය? ඒගොල්ලෝ කොච්චර කරන් තියෙනවද 100 කියලා. ABC 9.4 ගානේ. ඔව් 9.4 ගාන $16 මිලියන 16ක් කරගෙන තියෙනවා. හරි? So මේක නියුට්‍රල් වෙනවා නම් මෙතන මේ කියවල නියුට්‍රල් වෙනවා. දැන් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සපලලා තියෙනවා. දැන් අපි ආයෙ ගිහින් බැලුවොත් XYZ පවුන්ඩ් මිලියන 10 101 ගානේ ආරම්භ වෙනවා. ඒගොල්ලෝ මාකට් එකේ ගිහින් නැතන 11.6ක් වෙනවා. 0.6 ලාභයක් වෙනවා. ඒ වගේම ABC $16 මිලියන 16ක් අරන් තියෙනවා 9.4 ගාන. දෙගොල්ලන්ටම ලාභයි. හරි? දෙගොල්ලන්ටම 0.6ක් ලාභයි. බෝමාරු බැංකුවට මොකද යන්නේ? දැන් ඒගොල්ලෝ $16 මිලියන 16 අරන් තියෙන 8 ගාන. හැබැයි ඒක දෙනවා ABC ට 9.4ක් ගාන. ඒ කියන්නේ 1.4ක් තියෙනවා. 1.4ක ලාභයක් තියෙනවා. පවුන්ඩ් වලින් කොච්චර ලාභයක් තියෙනවද? 101ක්. ඔව්. 101ක ලාභයද පාඩුවද? ඒත් ලාභය. නෑ 101ක පාඩුවක් තියෙන්නේ. පාඩුවක් ඔව් පාඩුව. මොකද ඒගොල්ලෝ 112 ගානේ අරගෙන 111 ගානේ ඔකට තමයි දෙන්නේ. හරි පාඩුවක් කියලා මම ඊට අගයක් විදිහට පෙන්නවා. يعني مثلا $1 වලට එනවා $2,24,000.
හරි මිලියන 16 1.4 කියන්නේ මිලියන ලක්ෂ 224යි. අද කිරීම කවුමද? දැන් ඉඳින්ද? ෆෝන් එක ඔෆ් කරන්න. ලක්ෂය. right ඒගොල්ලන්ට ඩොලර්ස් ලක්ෂ 2.24ක් හම්බ වෙනවා. හැබැයි පවුන්ඩ් ගෙවන්න ඕනේ ලක්ෂයක්. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතනින් එහාට කොහොමද කරන්නේ? මේ දෙක අඩු කරන්න පුළුවන්ද අපිට කියන්න පුළුවන්ද ඩොලර්ස් දෙක ඒක හරියද? ඇයි වැරදි? ඇයි වැරදි? කරන්සිස් දෙකක් එක්ස්චේන්ජ් රේට් දෙකක් මේක අප ගෙඩි ඇපල් ගෙඩි එකතු කරනවා නේ. එකතු කරන්න බෑ. හරි. එතකොට ඒගොල්ලෝ ලාභේ කොහොමද පාඩුව කීයද? කොහොමද ඔයගොල්ලෝ කියන්නේ? දැන් හැම අවුරුද්දෙම ඒගොල්ලන්ට ඩොලර්ස් ලක්ෂ 224ක් ලැබෙනවා. එකෙන් පවුන්ඩ් ලක්ෂයක් ගෙවන්න ඕනේ. ඒගොල්ලෝ ලාභ වෙන්නේ මොන අවස්ථාවේද? පාඩු වෙන්නේ මොන අවස්ථාවේද? චුට්ටක් තර්ක කරලා මට කියන්න. බැංක කෙනෙක් හැටියට මේක තමයි ඔයගොල්ලන් අවසානයේ ගනුදෙනුකරුවන්ට පැහැදිලි කරන්න අවශ්‍ය. දැක්ක ගමන් ඔයගොල්ලන්ට අවබෝධ වෙන්න ඕනේ මොකක්ද මෙයාට තියෙන ලාභය හෝ පාඩුව කියලා. මම ප්‍රශ්න කරනවා දැන් මේගොල්ලන්ට මේ අවස්ථාවේදී පාඩු නොවේ ඉන්න නම් විනිමය අනුපාතය කීයක් වෙන්න ඕනේ? පාඩුවක් නොවේ තියෙන නම් මේ කීයක් වෙන්න ඕනේ? පාඩුවක් නොවෙන්න නම් GBP එකක් ඩොලර් 2.24කට වඩා අඩු වෙන්න. හරි. වඩා අඩු වෙන්න. ඔව්. 2.24. වුණා. ඒකට මෙතන 224 ලැබෙනවා. ඒ වගේම 224 ගෙවන්න වෙනවා. වෙන්නේ මේක 203ක් වුණා. මේක 3යි නේ. පාඩු. ඒකට පාඩු. ලක්ෂ 3ක් ගෙවන්න. හරි. කියන්නේ මේගොල්ලන්ගේ ලාභය රඳා පවතින නම් මෙයාගේ 2.24ට අඩු හෝ සමාන වෙන්න ඕනේ. නේද? ඔව්. දැන් මේක ධනාගයක් වෙන්න නම් හරි
මේක නෝට් එකේ තියෙන සර් $64,000 බැගින් මේගොල්ලෝ අවුරුදු 5ක් ලබයි කියලා. ඔව් 64,000 එක කොහොමද එන්නේ? මේක 1.6ක් වුණත් මොකද? එනේ විනිමය අනුපාත වෙනස් වුනේ නැත්තම් අපි පටන් ගන්නකොට 1.6යි නේ මුලදී මතකද? ඒක නොවෙනස්වම තිබ්බනම් දිගට ඒක $24,000යි මෙතන ලක්ෂයක් කියන්නේ $1,60,000 ඒ කියන්නේ $64,000 වෙනස් වෙන්නේ මේක අඩු වැඩි වෙන එක අනුව තමයි. දැන් මේ රේට් එක අඩු වුණොත් ලාභය වැඩි වෙනවා. හැබැයි මේක වැඩි වුණොත් ලාභය අඩු වෙනවා. හරි. පැහැදිලිද? එතන යම් ගැටලුවක් තියෙනවද? කාන්ති ඔකේද? Chivanta? අවුලන්නේ. කාන්ති? පැහැදිලි නේ? හරි. ඊළඟ එකට යමු ණය. ණය පැහැරීමේ credit default swap. CDS. ණය පැහැර හැරීමේ හුවමාරු කිවිසුම්. දැන් 2008 ලෝකයේ ඇතිවෙච්ච අර්බුදය ආර්ථික අවපාතය මතකද උනා? subprime mortgage crisis. ඒකට තුඩු දීපු ප්‍රධානම කරුණ තමයි මෙන්න මේක. credit default swap කියන එක. මේක විදිහ නිකන් අර ඉන්ෂුරන්ස් එකක් වගේ. අපි වාහනයක් ගත්තොත් මුලින්ම කරන්නේ ඒක ඉන්ෂුර් කරන එකනේ. ඉතින් අපි අවුරුදු 7 අපි කියමු ඒ කියන පුද්ගල අපි කියමු වාහනයක් ගන්න. හරි. එයා යනවා ඉන්ෂුරන්ස් කම්පැනි එකට ගිහිල්ලා
ප්‍රීමියම් එක. හරි? අපි කියමු ලක්ෂයක් කියලා. මම මේ කරුණ පැහැදිලි කරගන්න උදාහරණයක් දෙන්නේ. දැන් මේ ලක්ෂය එක අවුරුද්දක් නෙමෙයි හැම අවුරුද්දෙම ගෙවිය යුතු ප්‍රීමියම් එක නේ. හරි? තේරුණාද? ඔව්. හරි. දැන් කාර් එකක් ඒ දෙකේ තමයි යතියි. ඒක ඉන්ෂුර් කරගන්නවා ප්‍රීමියම් එක ලක්ෂයක් ගෙවලා. දැන් කාර් එක හදිසියවත් හැප්පුනේ නැත්තම් ඒට සතයක්වත් ගෙවනවා. කාර් එක හැප්පුනේ නැත්තම් ඒට සතයක්වත් හම්බ වෙනවා. ඉන්ෂුරන්ස් කම්පැනියෙන් මෑත් ගිහලා ගෙවනවා. නෝ ක්ලේම් බෝනස් එක හම්බ වෙනව හැබැයි. අපි කියමු නෝ ක්ලේම් එක හම්බ වෙන්නේ නැහැ කියලා කියමු. නෝ ක්ලේම් එක අමතක කරලා දාන්න. නෝ ක්ලේම් නැහැ කියලා. එහෙමනම් නෝ ක්ලේම් එක ප්‍රීමියම් එක අඩු කරලා දෙනවනේ කොහොමද? ඔව්. හම්බෙන්නේ. ඉතින් ක්ලේම් එකක් ඒ කියන්නේ ඇක්සිඩන්ට් වුණ නැත්තම් මෙයාට යම් ගාණක් හම්බ වෙනවද? ඉන්ෂුරන්ස් කම්පැනි මාර්ග ගෙවනවා? නැහැ. නැහැ, ගෙවන්නේ නැහැ. හරි? ඒ අවුරුද්දේ මේ ප්‍රීමියම් එක වතුරේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ එයා ගෙවනවා ලක්ෂයක්. ඒ අවුරුද්දේ මොකුත්ම වෙන්නේ නැහැ. ඇක්සිඩන්ට් එකක් නැහැ. ඉන්ෂුරන්ස් කම්පැනි ගෙවනවා? නැහැ. මේ වගේ අවුරුදු කියමු 5ක් එක ටිකට ඉක්මනට ගෙවනවා. මොකුත්ම නැහැ. හරි? ඔව්. හැබැයි හදිස්සියම හරියනේ අවුරුද්දට ගෙවනවා. කපාටම ඉල හැප්පෙන ඩෝන් ගාලා හැප්පෙන මොකද? ඉන්ෂුරන්ස් කම්පැනිට වාහනයට මිලියන 10යි අනිත් වාහන වලට මිලියන 20යි තව දීපල ඩැමේජ් එකට තව මිලියන 10යි ඔය වගේ මිලියන 50ක විතර වන්දියක් ගෙවන්න එකපාරට. එහෙම වෙන්න බැරිද? මේ ෆුල් ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. හොඳයි. මේක වෙන්න පුළුවන්. එතකොට 6 වෙනි අවුරුද්දේ තමයි ඉන්ෂුරන්ස් කම්පැනි රත් වෙන්නේ නේ. මේ මිනිස්සු ගෙවලා තියෙන්නේ ප්‍රීමියම් එක ලක්ෂ 6යි. අවුරුදු 6ක් තිස්සේ. එක පාට වෙන මිලියන 50ක් වෙන්නේ. හරි. දැන් ඉන්ෂුරන්ස් කම්පැනි බැඳිලා ඉන්නවද නැත්නම් කියවන්නේ? බැඳිලා ඉන්නේ. හැබැයි ඇක්සිඩන්ට් අවශ්‍ය. එච්චරම හැබැයි ගෙවන්න ඕනේ. එන්න. මේක තමයි උනේ සබ්ප්‍රයිම් මොර්ගේජ් ක්‍රයිසිස් එකේ. ඒකලු කරේ ක්‍රෙඩිට් ඩිෆෝල්ට් ස්වැප්ස්, collateralized debt obligations කියලා එකක් තිබ්බා CDO. ඒවේ තියෙන අවදානම් අඩු කරන්න ක්‍රෙඩිට් ඩිෆෝල්ට් ස්වැප්ස් පාවිච්චි කරා. ඒ ක්‍රෙඩිට් ඩිෆෝල්ට් ස්වැප්ස් ට්‍රිගර් වුණා. කියන්නේ නිකන් මෙතන හදිසියෙම ඉන්ෂුරන්ස් ක්ලේම් එකක් ආවා වගේ තමයි. දැන් ක්‍රෙඩිට් ඩිෆෝල්ට් ස්වැප්ස් එක ණය පැහැදිලි හැරීමේ ඉවසුමේදී වෙන්නේ මෙතන ඉන්නවා අර ස්වැප් බෑන්ක් වගේ එකක්. සමහර ඉන්ෂුරන්ස් කම්පැනියක් වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ට මුල අවුරුදු වල ක්‍රෙඩිට් ඩිෆෝල්ට් ස්වැප් එකේ වෙන්නේ මෙහෙමයි. දැන් අපි කියමු ශිවන්ත මොන බැංකුවේද වැඩ කරන්නේ? කොමර්ෂල් බැංක්. ඈ? කොමර්ෂල් බැංක්. හරි කමර්ෂල් බැංකුවෙන් අපි කියමු ලොකු ප්‍රොජෙක්ට් එකකට ණයක් දෙනවා. ණය ගොඩක් දෙනවා. දැන් හවුසින් ලෝන් පෝට්ෆෝලියෝස් තියෙනවානේ ගොඩක්. ලොකු පෝට්ෆෝලියෝක් තියෙනවානේ. හරිද? ඒ හවුසින් ලෝන් පෝට්ෆෝලියෝ එක. අපි කියමු හැම කස්ටමර්ම කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවනවා. ඔව්. හරි? දැන් හැබැයි ඔයගලන්ට පොඩි සැකයක් තියෙනවා යම් දවසක
ක්ලේම් ඩිෆෝල්ට් වුණොත් මොකද වෙන්නේ කියලා. හරි අපි හිතමු ටෝටල් පෝර්ට්ෆෝලියෝ බිලියන 10ක හවුසින් ලෝන්ස් තියෙනවා. අපි නිකන් ලේසියට පහසුවෙන් හිතමු මේ ඒක එක කස්ටමර් කෙනෙක් විතරයි ඉන්නේ කියලා. බිලියන 10ක හවුසින් ලෝන් එකක් අරන් තිනවා එක කස්ටමර් කෙනෙක්. ඒ කොමර්ෂල් බැංකුවට පොඩි බයක් කරනවා යම් දවසක මේ මනුස්සයා ඩිෆෝල්ට් කරා කියලා. හරි. ඉතින් ඒක අඩු කරගන්න තියෙන අවදානම් අඩු කරගන්න ඔයගොල්ලෝ කියලා මේ වගේ ප්‍රීමියම් එකක් ගෙවලා නිකන් ඉන්ෂුරන්ස් පොලිසි එකක් වගේ දාගන්න. ඒ කියන්නේ යම් දවසක මෙයා ගෙවුවේ නැත්තම් වාරකයේ ගෙවුවේ නැත්තම් සම්පූර්ණ මුදල පැහැර හැරියොත් ඇවිල්ලා ඒ ඉන්ෂුරන්ස් කම්පැනි ගෙවනවා කියලා. ඔව්. right මේ වගේ අවුරුදු 6ක් යනකම් මුකුත් වෙන්නේ නැහැ. හැම අවුරුද්දම අපි ගෙව ලක්ෂයක වාරකයක් ගෙවන මුකුත් වෙන්නේ නැහැ. 6 වෙනි අවුරුද්දේ මිලියන 50ක වාරකයක් මිස් වෙනවා. හරි? ඒතර කෙලින්ම මේ ඉන්ෂුරන්ස් කම්පැනි බැංකුවට ගෙවන්න. හරි? ඒක සබ්ප්‍රයිම් ක්‍රයිසිස් එකේදී මේ වගේ එක ක්ලේම් එකක් නෙමෙයි ක්ලේම්ස් 50 60 වර ගානක් එන්න ගත්තා. මේ ඉන්ෂුරන්ස් කම්පැනිස් වලට බැරි වුණා. එන ක්ලේම්ස් ඔක්කොම ගෙවන්න. ඒකට ලික්විඩිටි නැහැ. මුදල් නැහැ ගෙවන්න. ඉතින් ඔක්කොම හිරවල. ඒක තමයි උනේ මෙතෙන්. අර ක්‍රයිසිස් එක වෙලා. හරිද? තේරෙනවද මම කියන්නේ? ඔව්. හරි. ණය පැහැර හැරීමේ හුවමාරු කිවිසුම් ණය ගැතියන් විසින් ගෙවීම පැහැර හැරීමේ අවදානම ආවරණය කර ණය හිමියන්ට ආරක්ෂාව ලබා දීම ණය පැහැර හැරීමේ හුවමාරු කිවිසුම් තුලින් සිදුවේ. මෙසේ ලබා ගන්නා වූ ආවරණ සඳහා කාලීන වාර්ෂික ගෙවීම් සිදු කරනු ලබයි. මේ වගේ වාර්ෂික ගෙවන්න ඕනේ ඉතින් ඒක නේ. ඒ පැහැර හැරෙන්නේ නැත්තම් කිසිම ක්ලේම් එකක් හම්බෙන්නේ නැහැ. මේක පාර්ශ්ව දෙකක් තිබෙනවා. ණය මුදලක් නොගෙවීමේ අවදානම් හුවමාරු කර ගනු ලබයි. මේ ණය මුදලක් බැඳුම් කරයක් හෝ වෙනත් ණය උපකරණයක් විය හැක. මෙසේ හුවමාරු කර ගන්නා අවදානම් වෙනුවෙන් ණය හිමියා විසින් අවදානම ආවරණය කරන්න කාලීන වාර්ෂික ගෙවීම සිදු වේ. කරන්නා වෙත. ඒ වාර්ෂික ගෙවීමක් සිදු කරනවා. ආවරණය කරන ඉන්ෂුරන්ස් කම්පැනියට වාර්ෂික ගෙවීමක් සිදු කරනවා. මෙහිදී මූලික මුදලට අමතරව නොලැබී ගිය පොලිය ගෙවීමද සිදු කරයි. යම් කිසි විදිහකට යම් ඉන්ස්ටෝල්මන්ට් එකක් ගෙවුවේ නැත්නම් වාර්ෂික ගෙවුවේ නැත්නම් පොලියයි මූලික මුදලයි ඔක්කොම ගෙවනවා. ණය හිමියා හෝ බැඳුම් කර ධාරකයා තමාගේ අවදානම සඳහා ආවරණයක් අපේක්ෂා කරන අතර ඒ සඳහා කාලීන වාර්ෂික ගෙවනු ලබයි. මෙසේ ආවරණය ලබන්නා වූ ආවරණකරු තමාට ලැබෙන ගාස්තුව මත ආදායම ක්‍රියා ගනී. නම් හේකින් ණය මුදල හෝ බැඳුම් කරය ණය ගැතියා විසින් පැහැර නොහැර ගෙවුවහොත් පාවනකරුවේ ගාස්තුව ඔහුගේ ලාභය වේ. දැන් අපි කියමු මේ යටතේ ගෙවන වාරික හැම අවුරුද්දම ගෙවන කොමර්ෂල් බැංකුවේ ඉන්ෂුරන්ස් කම්පැනිට කිසිම ඩිෆෝල්ට් එකක් නැත්තම් ණය පැහැර හැරීමක් සිදු වෙන්නේ නැත්තම් මේක එන වාරිකය ඉන්ෂුරන්ස් කම්පැනි ආබේ. ඒගොල්ලන් කිසිම පාඩුවක් නැහැ. නේද? ක්ලේම් රේෂියෝ බිඳුවයි. ඔක්කොම එන හැම GWP එකම ලාභයක්. ප්‍රොෆිට් එකට වැඩි. හරි? ගෙවීම පැහැර හැරීම යනු ණය ගෙවීමේ අපහසුතාවය තුළින් ණය ගෙවීම පැහැර හැරීම බොහෝ විට සිදු වන නමුත් ණය ගෙවීමේ අපහසුතාවයේ අර්ථ දැක්වීම පහසු නොවන නිසා ණය ගෙවීම පැහැර හැරීම ණය සිදුවීම විස්තර කළ හැක. ඉන්සිඩන්ට් එකක්. right ඒ කියන්නේ දැන් සමහර අය
ගෙවන්න හැකියාව තියෙනවා නමුත් ගෙවන්නේ නැහැ. right. බුන්වත් භාවයට පත්වීම. ඒ කියන්නේ මේ default මොකද? bankrupt. බුන්වත් භාවය. හරි. යම් කිසි පුද්ගලයෙකු සමාගමක් බුන්වත් වූ විට ණය කිරීම අනිවාර්යයෙන්ම සිදු නොවේ. කියන්නේ බුන්වත් භාවයට පත් වෙනවා කියලා දැනගන්නේ කොහොමද? නිකන් ඒ මනුස්සයාගේ මූල තියෙන බල්ල කියන්න පුළුවන් බුන්වත් වෙලා කියලා. කොහොමද දැනගන්නේ? බුන්වත් භාවයට පත් වෙලා කියලා දැනගන්නේ? ඔයාලා දැන් මොකද? කොහොමද? බුන්වත් වෙනයි කියලා දැනගන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ඇසෙට්ස් ලික්විඩයිස් කරත් මේ ලයිබිලිටිස් කරගන්න බැරි නම් ඔව් කියන්නේ බුන්වත් වෙනයි කියලා දැනගන්න ඇත්තටම කෝට් උසාවියෙන් නියෝගයක් කරනවා. මේගොල්ලෝ බුන්වත් වෙලා බලන්න මුත් කරගන්න බැහැ ඒක. බම්පර් භාගයක්. යම් කිසි පුද්ගලයෙකු සමාගමක් බුන්වත් වූ විට ණය ගැනීම අනිවාර්යයෙන් සිදු නොවේ. මේ නිසා මේ පැහැර හැරීමේ සිද්ධියක් ලෙස සැලකිය හැකියි. හරි ඒක ඔයගලන්ට දැනගන්න ලැබුණොත් යම් ඔයගලන්ගේ පාරිභෝගිකයෙක් බුන්වත් වෙලා කියලා ඒ කියන්නේ අනිවාර්යයෙන් ණය ගෙවෙන්නේ නැහැ. හරි. එතකොට ඔයගලන්ට එන පොලිය නැති වෙනවා ඒ වගේම දීපු කැපිටල් එකක් නැති වෙන්න පුළුවන්. ගෙවීමට අපෝසහත් වීම. මෙහිදී ණය වාරකයක් හෝ පොලිය හෝ කූපන් ගෙවීම. පැහැර හැරීම ණය සිද්ධියක් ලෙස සැලකිය හැකියි. හරි ඒ කියන්නේ අපි කියමු ණය වාරකයක් පොලිය හෝ කූපන් එකක්. දැන් සමහර ණය දෙනවා අපි කියමු මිලියන 10ක ණයක් දුන්නා මාසෙකට ලක්ෂ ගානේ ගෙවන්න ඕනේ ඉන්ස්ටෝල්මන්ට් වාරයක් ලක්ෂ ගානේ. හරි හැම මාසෙම අවුරුදු ඊළඟ අවුරුදු 10 දක්වා මේ ණය ගෙවන්න ඕනේ. මේ වාරකේ ගෙවන්න ඕනේ. සමහර වෙලාවට අපිට 10 මිලියන් ණයක් දෙන්න පුළුවන්. අවුරුදු 3ක ග්‍රේස් පීරියඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මාසික වාරයක් ගෙවන්න ඕනේ. හරි. නැත්තම් දෙන්න පුළුවන් මේ 10 මිලියන් එකම අවුරුදු 10කට පස්සේ ගෙවන්න ඕනේ. මේ මාසිකට කූපන් ගෙවන්න ඕනේ. හරි මේ ග්‍රේස් පීරියඩ් එකට ඉන්ට්‍රස්ට් එක ගෙවන්න ඕනේ. මෙතන කූපන් ගෙවන්න ඕනේ. ඉතින් එක්ක වාරකයක් මිස් වෙන්න පුළුවන්. නැත්තම් ඉන්ට්‍රස්ට් එක මිස් වෙන්න පුළුවන්. පොලිය මිස් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කූපන් එකක් මිස් වෙන්න පුළුවන්. මේ ඕනෑම අවස්ථාවකදී අය ණය සිද්ධියක් බවට පත් වෙන්න පුළුවන්. දැන් අපේ සවරින් බොන්ඩ් එක ගත්තොත් එක බොන්ඩ් එකක් ගෙවන්න බැරි වුණොත් හරි කූපනයක් ගෙවන්න බැරි වුණොත් ක්‍රොස් ඩිෆෝල්ට් ඔප්ෂන් එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් ගෙවා ගන්න බැරි වුණා ඊළඟ ඒවත් ඔක්කොම ඩිෆෝල්ට් කියලා ගන්න පුළුවන්. එහෙම ඔප්ෂන්ස් තියෙන්න පුළුවන්. හරි. ක්‍රොස් ඩිෆෝල්ට් කියලා කියන්නේ ඒකට. ඉතින් ඊටාත්ම පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. ප්‍රතිව්‍යුහගත කිරීම. මෙහිදී වර්තමාන ණය හිමියන්ට බොහෝ විට අවාසියක් විය හැකි නිසා මෙම තත්ත්වය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ මොකක්ද? රීස්ට්‍රක්චර්. ණය ප්‍රතිව්‍යුහගත කරනවා. රීස්ට්‍රක්චර් කරනවා.
රීස්ට්‍රක්චරින් කරනවා. කියන්නේ අපි කියමු අවුරුදු 5කට දීපු ණයක්. මාසික වර්ගය එවන්න ඕනේ. අපි මාසෙකට රුපියල් ලක්ෂයක් ගානේ මේ පාරිභෝගිකයා බැංකුවට ගෙවන්න අවශ්‍යයි. හරි මිලියන 10ක ණයක් අවුරුදු 5යි මාසික වර්ගය රුපියල් ලක්ෂයයි. මේ වගේ අවුරුදු දෙකක් ගියාට පස්සේ එයාට එකපාරටම ගෙවා ගන්න බැරි වෙනවා යම් හේතුවක් නිසා. එහෙම අවස්ථාවකදී අපි කියමු දැන් මෙයා කැපිටල් මිලියන් 10ක් ගෙවලා තියෙන 10ක් තියෙනවා. තව අවුට්ස්ටෑන්ඩින් එක වෙන්න පුළුවන් මිලියන් 8යි. ඊළඟ අවුරුදු තව ඉතිරලා තියෙන පුළුවන් මිලියන් 8ක් ගෙවන්න. එතකොට මේ මිලියන 8 ගෙවන්න කිසිම සහනයක් බැංකුවෙන් නොදුන්නොත් මේක අනිවාර්යෙන් බෝල්මෑක් වටපත් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් බෝල්මෑක් වටපත් වෙන්න. මොකද මේ මනුස්සයා කිසිම හැකියාවක් නැහැ මාසිකට ලක්ෂය ගානේ වාර්කයක් ගෙවන්න. ඉතින් ඒක වුණොත් දෙපාර්ශ්වයටම පාඩුයි. මොකද බැංකුව මගින් දීලා තියෙන ඔක්කොම සිකියුරිටිස් ගන්න පුළුවන් කොලැටරල් ටික අරගෙන ඒක වෙන්දේසි කරන්න පුළුවන්. හරි එතකොට මෙයාට කොහොමද ගෙවා ගන්න බැහැ ඊට පස්සේ. දැන් ඒ වගේම වෙන්දේසි කරනවා කියන එක ලේසි පාස් වැඩකුත් නෙමෙයිනේ. ඒකට ගොඩක් වියදමක් යන වැඩක්. ඉතින් බැංකුවේ පළවෙනි බලයි මේක බංකුලත් මොකද මේ බෝල් ණය විදියට කපා හරින්නේ නැතුව පළවෙනිම try කරයි මෙයාට ගිහලා කියයි ඔයාට අපි අවුරුදු 10ක් දෙන්න. මේ ලෝන් එක අවුරුදු 10කට දික් කරනවා. මිලියන 8 ගෙවන්න. හරි. ඔයා ඒ අවුරුදු 10න් මුල අවුරුදු 3ේදී මේ වගේ වාර්ෂික ගෙවන්න අවශ්‍ය නැහැ. පොලි විතරක් ගෙවන්න. අවුරුදු 3න් පස්සේ තමයි වාර්ෂික ගෙවීම අවශ්‍යයි. ඒ වාර්ෂික ගෙවන එකත් මාසික නොවෙන්න පුළුවන්. සමහරවිට ආර්ථිකයකට වාර්ෂිකයක් ගෙවන්න පුළුවන්. එතකොට මේ වගේ වුණාම පස්සේ සමහරවිට ලක්ෂයක් ගානේ මාසික ගෙවපු එක 20000ක් වෙන්න පුළුවන් මාසික ගෙවන්න. හරි එතකොට ලක්ෂයක් ගෙවන්න තිබිච්ච මනුස්සයාට 20000 ගානේ තමයි දැන් ගෙවන්න අවශ්‍ය. කියන්නේ ඒකේ ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා. රීස්ට්‍රක්චර් කරලා තියෙනවා. හරි එතකොට ඒ පාරිභෝගිකයාට ගෙවන්න අවශ්‍ය මුදල අඩුයි. එයාගේ තියෙන cash flow burden එක අඩුයි. right ඉතින් එයාට මාසිකට ලක්ෂයක් ගෙවනවට වඩා සමහරවිට පහසු වෙන්න පුළුවන් මාසිකට 20000ක් ගෙවන එක. right ඒකට ගොඩක් loans restructure කරන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නේ ඇයි රීස්ට්‍රක්චර් කරන්නේ? එයාට ගෙවන්න පුළුවන් නේද බැරි නේද? ලෝන් එක රීස්ට්‍රක්චර් වෙන්නේ මෙයාට ගෙවා ගන්න පුළුවන් නේද බැරි නේද? ඉන්කම් එක අඩු වෙලා ඒත් යම් කිසි ප්‍රමාණයක් ගෙවා ගන්න පුළුවන්. ඉන්කම් එක අඩු වෙලා යම් කිසි හරියට හරි. ඒ කියන්නේ ඔරිජිනල් තත්ත්වයෙන් තිබ්බනම් ගෙවා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඉන්කම් එක ඔරිජිනල් තත්ත්වෙන්ද නැත්නම් නෑ ඉන්කම් එක එහෙම වෙන මේ කියන්නේ යා ඉන්කම් එක අඩු වෙන්නේ නැති ඒක නිසා ගෙවා ගන්න බැරි. ඔව්. ලෝන් වාරිකේ විදිහටම තිබුණා නම් කරගන්න බෑ. ඔව්. කලින් තිබිච්ච විදිහටම තිබ්බා නම් කරගන්න බෑ. ඒක නිසා තමයි ප්‍රතිව්‍යුහගත කරලා තියෙන්නේ. හරි. ඒකට කලින් විදිහට වෙන බැංකුව මේ කිව්වනම් යාට sorry.com ආයෙ ගෙවන්න බෑ. ආයෙ මේක වෙනස් කරන්න බෑ කියලා. ඒ මනස ඉවරයි. නේ? එහෙම අවස්ථාවක් ඇති වෙනවා නම් එයා අනිවාර්යෙන් බංකොලොත් බවට පත් වෙනවා. හරි? ඉතින් ඒක ඕක මේ රීස්ට්‍රක්චර් කරන්නේ ගෙවා ගන්න බැරි නිසා. ඒ ගෙවා ගන්න බැරි වෙන්නේ වුණොත් බංකොලොත්. ඉතින් ප්‍රවෘත්ති ව්‍යුහගත කරනවා කියන්නේ ඒකට කියන්නේ ටෙක්නිකල් ඩිෆෝල්ට් එක කියලා. ටෙක්නිකල් ඩිෆෝල්ට්. ඒක ගෙවා ගන්න බැරි හින්දා තමයි ප්‍රතිව්‍යුහගත කරලා තියෙන්නේ. රීස්ට්‍රක්චර් කරලා තියෙන්නේ. හරි?
right යම් ගැටලුවක් තියෙනවද මේ ගැන So next week class නැහැ කිව්වනේ. next week මම කරන්න බැරි වෙයි හදිසියේ වෙන කෙනෙක් කරනවා නම් ඔයගලන්ට දැනුම් දීමක් කරයි හරි right එහෙනම් ප්‍රශ්න නැත්නම් අපි අදට ඉවර කරමු right thank you The past papers discuss කරගන්න පුළුවන් දවසක් revision class එකක් තියෙනව නේද revision දාලා තිබුණා. මම හිතන්නේ 23ද කොහෙද රිවිෂන් එකක් තිබ්බා ඔයගලන්ට. ඒකත් දැන් මංගල සර් එනවාද නැත්නම් සර් මත කරන්නේ කොහොමද? නෑ බය වෙන්න බා මම නෙමෙයි කරන්නේ. නෑ මංගල සර්ට දැන් සනීප. නෑ මංගල සර්ට තාම සනීප නෑ. ආයෙත් මම හිතන්නේ නුවන් සර් කරන්නේ. ඔව් ඒ කියන්නේ පේපර් එක ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් බලා ගන්න ඕනේ අර පාඩම් කරනකොට ඔහේ පාඩම් කරලා වැඩක් නැහැ නේ ඒකයි ඒක ඔයගොල්ලෝ මේ පාර කරන්නේ මේ සබ්ජෙක්ට් එකද මේක දැන් මේ මා ගිය අවුරුද්ද මාර්තු වලනේ ක්ලාස් එකක් ආවා රයිට් අනේකයි මේ ඔයගොල්ලෝ එක්සෑම් කරද්දී දැන් සමහර විට ඔයගලන්ට මේක 2019 දෙසැම්බර් නෙවෙයි සැප්තැම්බර් මාසෙ ඉවර කරගන්න තිබිච්ච එක්සෑම් එකක් ඔයගොල්ලෝ නිකන් විහිළුවට වගේ හිතන්නේ නැති තව හදිසියෙන් නේ ලැබුණ තව මාසයකින් කරනයි කියලා. right දැන් අවුරුද්දක්වත් ගියා තාම එක්සෑම් එක තිබුණේ නැහැ. ඉතින් අපේ මාස වෙනකන් තිබුණේ නැහැ. තියෙන්නේ නැහැ. ඒක නිසා කවදාවත් ජීවිතයේ තියෙන අභියෝග පස්සට දාන්න එපා. දන්නේම නැතුව වයසට යනවා මේ දැන් එක්සෑම් එක ඔළුවේ තියෙන ඉවර කරන් බැරි වෙන එකත් ඉතින් ලොකු බරක් නේ. ඊට වඩා හොඳයි කළා ෆේල් වෙනා නම් වෙයි. ඒක නේ වෙන්න පුළුවන්. वर्स मध्ये ඒත් කමන්නේ කරන්න තියෙන. මොකද පොඩි එෆර්ට් එකක් ගත්තා නම් මේක පාස් වෙන එක අමාරුවක් නැහැ. ඊටාමත්ම ලේසි එක්සෑම් එක. ජීවිතේ ආයි ඉස්සරහ තියෙන අභියෝග කිසිවක් පස්සට දාන්න යන්න එපා. මේ පාරත් මම නම් කියන්නේ ඔයගොල්ලෝ කරන්න තියෙන හැම එක්සෑම් එක හැම සබ්ජෙක්ට් එකම කළා දාන්න කියලා. ආයි තව බල ඉන්න එපා. මොකද දැන්ටමත් අවුරුද්දක් නැස්ති වෙලා තියෙන්නේ. ඉතින් තව දුරටත් කාලේ මිඩංගු කරන්න නැතුව පුළුවන් තරම් ඉක්මනට කරන්න කියලා මම කියන්නේ. හරි. right එහෙනම් මොකද ප්‍රශ්නයක් නැත්නම් අපි අදට ඉවර කරමු. තව සතියකින් නෙමෙයි සති දෙකකින් හම්බෙමු.